සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතහුයා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, අදත් මෙසෙන සුරාදා රාත්‍රියේ ශ්‍රාවක පින්වතුන් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සූදානම් වන්නේ උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට. අද මේ උතුම් ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා ශර්මිලා, නිශාන්ත, සුනන්දා, උපුල්, සුධර්මා, හෙන්රි, සුසන්තා, කාන්ත, අනූෂා, සේනසිංහ ඇතුළු පවුලේ ඥාති පින්වතුන් විසින් ඒ පින්වතුන්ගේ අරමුණු ප්‍රාර්ථනාවන් ධර්මානුශාසනාව කෙලවරදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමට අවස්ථාව තබා ගනිමින් මේ අවස්ථාවේදී අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මයේ අනුව ඔබට දහම් කරුණු ටිකක් පහදලා දෙන්නයි බලාපොරොත්තු වන්නේ. අද මේ net fm ධර්ම දක්ෂිනාව සඳහා අපි මාතෘකා කරගත්තේ අපේ පින්වතුන්ලා කොයි කවුරුත් ඊටාම හොඳින් දැන හඳුනන ධම්මපදයේ කියන ඒ බණ පොතේ ලෝක වග්ගයේ අන්තර්ගත වෙන ගාථා ධර්මය. මේ ගාථාව පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජකමටත් වඩා දිව්‍ය ලෝකයේ යෑමටත් වඩා මේ ඔක්කොටම වඩා එහෙම නැත්නම් මේ ලෝකයේ සියලු දේ සඳහා අධිපතිත්වයේ හිමි කරගන්නවාටත් වඩා යමෙක් සෝවාන් ඵලයට පත් වෙනවද ඒක තමයි උතුම්, ඒක තමයි ශ්‍රේෂ්ඨ කියලා. ඒ කිව්වේ පින්වත්නි, සක්විති රජකම ලබනවාටත් වඩා දිව්‍ය ලෝකේ යනවාටත් වඩා ශ්‍රේෂ්ඨ දේ, උතුම් දේ තමයි යමෙකුට ජීවිතයේ තුල සෝවාන් ඵලයට පත් වෙන්නට අවස්ථාව තියෙනවා නම්, ඒ සෝවාන් ඵලයට පත් වෙනවා නම්
අර හැම දෙයකටම වඩා ඒක ශ්‍රේෂ්ඨයි පින්වන්තයි කියලා තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මේ දේශනාවත් එක්ක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගැඹුරු දර්ශනයේ බොහොම ගැඹුරටම කිඳා බැහැලා සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන් පැතිකඩ බොහොමයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෞකික මිනිස්සයා පස්කම් සැප හොයා ගැනීමට ඒවා ජීවිතයට ලං කර ගැනීමට පුදුමාකාර විදිහට වෙහෙසෙනවා උනන්දු වෙනවා. මොන දේ ලැබුණත් සෑහීමකට පත් නොවි තව තවත් රැස් කරමින් ඒ පස්කම් සැපයම්ම හොයාගෙන ගමන් කරනවා. ප්‍රදේශාධිපතියෝ වෙනවා. ඊළඟට රටේ අධිපතියෝ බවට පත් වෙනවා. ඊළඟට කලාපයේ අධිපතියෝ බවට පත් වෙන මේ විදිහට තමන්ගේ අනසක පතුරමින් පුළුවන් තරම් තමන්ගේ බලය තහවුරු කරගනිමින් තමන් ලෞකිකව දියුණු වෙන්න පොහොසත් වෙන්නයි හැම මිනිස්සෙක්ම කල්පනා කරන්නේ. භෞතික සම්පත් වලින් සම්පූර්ණ වෙන්නයි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ. පින්දහම් සිද්ධ කරන අය පිළිබඳව කල්පනා කරලා බැලුවහම එතන තියෙන්නේ ඒකයි. එතන තියෙන්නේ ඒ වගේ පරමාර්ථය. සමහර වෙලාවට විවිධ පින්කම් සිද්ධ කරනවා ආනිසංස දැනගෙන. ආනිසංස දැනගෙන අවබෝධයෙන් පින්කමක් කිරීම ඊටාම වටිනවා. අවබෝධයෙන්මයි පින්කම් සිද්ධ කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නෙම දැන හඳුනාගෙන අවබෝධයෙන්ම පින්දහම් වල නිරත වෙන්න කියලා. හැබැයි ආනිසංස දැන හඳුනාගෙන ආනිසංස කෙරෙහි ලොල් වෙලා ආනිසංසයට ගිජු වෙලා ඒ ආනිසංසය හිමිකර ගන්නවා කියන මසුරු කමින් ඒ තෘෂ්ණාවෙන් පින්කමක් සිද්ධ කරන්න යොමු වෙනවා නම් එතනත් කෙලෙස් වැඩිමක් මිසක් පින්කමක් සිද්ධ වෙන්නේ නැහැ. තව තවත් කෙලෙස් රැස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ දිව්‍ය ලෝකේ යනවටත් වඩා සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ. දිව්‍ය ලෝකේ කියන්නේ දුක් වේදනාවන්ගෙන් තොර හැඬීම් වැළපීම් වලින් තොර හැම වෙලාවෙම ප්‍රීතියෙන් සතුටින් ගත කරන්න පුළුවන් තැනක් හැටියටයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා ඒ පිනේ ආනිසංසයේ භුක්ති විඳිමින් සුවදායීව කටයුතු කරන්න සුවදායීව වෙසෙන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගැනීමේ අභිලාෂය අරමුණ පෙරදරි කරගෙනත් පින්දහම් සිද්ධ කරනවා. නමුත් මේ හැම දෙයක්ම අස්තිර භාවයට අනිත්‍යතාවයට ලක් වෙනවා. පින ගෙවිලා ගියාම දිව්‍ය ලෝකේ දිව්‍ය ආත්ම ගත කරපු අය නැවතත් මේ සසරට එකතු වෙලා කර්මානුරූපව නැවත පුනර්භවයේ ලැබමින් මේ සංසාරේ ගමන් කරනවා. එනිසා දිව්‍ය ලෝකයේ කියන්නේ අස්ථීර අනිත්‍යතාවයට යට වෙච්ච තැන. එනිසා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න ප්‍රාර්ථනා කරනවට වඩා සෝවාන් ඵලයට පත්වීම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ
දේශනා කරන්නේ. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් අපි දැන කියාගෙන තියෙනවා. එහෙම විශේෂණ පදයකින් හඳුන්වන එවැනි කෙනා සත්තක්කත්තු පරම කියලා. ඒ කියන්නේ වැඩිම වුණොත් එවැනි පුජ්‍යලයෙක් දෙව් මිනිස් ආත්ම භාවයන්හි උප්පත්තිය ලබන්නේ සත්වරක් පමණයි කියන අර්ථයෙන් තමයි සත්තක්කත්තු පරම කියලා සෝවාන් පුජ්‍යලය හඳුන්වන්නේ. සෝවාන් ඵලයට පත් වෙලා යමෙක් මිය යනවා නම් දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකවල උප්පත්තිය ලැබමින් මේ සංසාරේ නියත වශයෙන්ම සැරිසරන්නේ ආත්ම 7ක් පමණයි. 7 වරක් පමණයි. කොයිතරම් ආශ්චර්යයක්ද? කොයිතරම් අපූර්වද? මේ සංසාරේ මෙරි මෙරි ඉපදි ආපු ගමනේ මුල කොතනද කියලා ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ විවිධ උපමා අරගෙන මේ කාරණේ අපිට පහදලා දීලා තියෙනවනේ පින්වතුනි. දරුවෙක් මියගිය ශෝකයෙන් අම්මා කෙනෙකුගේ ඇස්වලින් වැටිච්ච කඳුළු ටික සප්තමහා සාගරයේ ජල කඳටත් වඩා විශාලයි කියලා කියනවනේ. එක පුජ්‍යලයෙක් සංසාරේ මෙරි මෙරි ඉපදි ආපු ගණන, භව ගණන කොපමණද කියනවා නම් ඒ මැරෙන වාරයක් පාසා ඒ සිරුරේ ඇටකටු ටික එකතු කරලා ගොඩක් හැටියට, කන්දක් හැටියට ගොඩ ගැහුවොත් එක පුජ්‍යලයෙකුගේ, කීප දෙනෙකුගේ නෙමෙයි, එක පුජ්‍යලයෙකුගේ අතීත භවයන්හිදී මරණයට පත්වෙච්ච වාර ගණන තුලදී ඒ එකතු වෙන ඇටකටු ටික ගොඩ ගැහුවොත් මහා මේරු පර්වතයට වඩා විශාලයි කියලා අනමතග්ග සංයුත්තේ නොයෙක් උපමා මගින් තථාගත බුදු පියාණන් වහන්සේ මේ සංසාරේ මෙරි ඉපදි එන ගමනේ කෙලවරක් නොපෙනෙන ආකාරයේ ස්වභාවය අපිට පෙන්වා දීලා තියෙනවා. ඉදිරිය ගැනත් එහෙමයි. නොයෙක් ආකාරයෙන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වෙලා කෙලෙස් රැස් කරන්න මෙරි ඉපදි මේ සංසාරේ තව කොපමණ දුරක් යන්න තියෙනවාද කියන එක ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. එහි නිමාව කොතනද කියන එක අපිට හඳුනා ගන්න බෑ. හැබැයි මේ ලබපු දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල අවම වශයෙන් අපිට පුළුවන්කමක් තියෙනවා නම් සෝවාන් ඵලයටවත් පත් වෙන්න. එහෙනම් අපිට නිශ්චිතවම දැනගන්න පුළුවන් අපේ කෙලවර කොතනද කියලා. අර සත්තුක්කත්ත පරම කියන වචනයට අනුව දෙව් මිනිස් ආත්මයන්හි සත්වරක් පමණයි උප්පත්තිය ලබන්නේ කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා නිමාව කොතනද කියන කාරණය. එනිසයි මං කිව්වේ හරිම ආශ්චර්යමත් කාරණාවක් බුදුරජාණන් වහන්සේ මේ අපිට පෙන්නලා දෙන්නේ. ඉතින් මේ ලෞකික ලෝකයේ මේ පංචකාම සම්පත්වලට වසඟ නොවි ඒවට ආශක්ත වෙලා තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැතුව ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන
මම මගේ කියන සක්කාය දිට්ඨිය, ඒ වගේම විවිධ වැරදි රුත සමාදන් වෙලා සීලබ්බත පරාමාස කියන වැරදි රුත සමාදානයේ නිරත වෙලා ජීවිතයේ අස්වැසිල්ල සැනසිල්ල සෙවීම, ඒ වගේම තුනුරුවන් කෙරෙහි සිතේ තියෙන සැකය, සසර ගැන පින දහම ගැන හිතේ තියෙන සැකය, මේවා දුරු කරගෙන නිරවුල් මනසක් ඇති කරගන්න පුළුවන් නම් ඔබට මේ සංසාර ගමනේ කෙලවර පහසුවෙන් දැකගත හැකි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියපු ගැඹුරු අරුත මේ දේශනාව තුල බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නමුත් පින්වත්නි, අද මේ ධර්ම දක්ෂිනාව තුල මේ ගාථා ධර්මයේ මාතෘකා කරගෙන මේ විදිහේ අනුශාසනාවක් පැවැත්වීමට අපි අදහස් කළේ ටිකක් වෙනස් පරමාර්ථයක් ඇතිවයි. මේ දවස්වල මේ උපදේශන කටයුතු වල නිරත වෙනකොට මේ සමාජයේ දෙමව්පියන්ගෙන් සුලභව අපිට අහන්න ලැබෙන කාරණාවක් එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේට මේ පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා කියන ගාථා ධර්මයේ දේශනා කිරීමටම හේතු සාධක වෙලා තියෙනවා. මේක දේශනා කරන්නේ අනේපිඩු සිටුතුමාගේ සිටුමැතුරේදී. එහෙම දේශනා කරන්න හේතුවක් තිබුණා. අනේපිඩු සිටුතුමා කියන්නේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්වතුන්ලා හොඳට දැන හඳුනන සිටුවරේ. තුනුරුවන්ට බොහොම ලැදිව දම්පින්කම් කරපු, දෙව්රම් වෙහෙර කරවලා බුදුහාමුදුරුවන්ට පූජා කරපු, සෝවාන් ඵලයට පත්වෙච්ච බෞද්ධ සිටුවරයෙක් හැටියට ඔබ අනේපිඩු සිටුවරයා පිළිබඳව හොඳින් තොරතුරු අහලා තියෙනවා. මේ අනේපිඩු සිටුවරයාට හිටියා කාල කියලා පුතෙක්. මෙයා ඉගෙන කියා ගන්න හරි දක්ෂයි. අධ්‍යාපනයේට බොහොම දක්ෂ කෙනෙක්. ඒ වුණාට ආගම ධර්මයේ ගැන කිසිම ඇදහිීමක්, ශ්‍රද්ධාවක්, ලැදියාවක් නැහැ. අනේපිඩු සිටුතුමාගේ සිටුමාලිගයේ නිතර දෙවේලේ දම්පින්කම් සිද්ධ වෙනවා. ඒ කිසිම දෙයකට කිසිදු ආකාරයකින් මැදිහත් වෙන්නේ නැහැ. මේ සිටුතුමාට හිටියා මහා සුභද්‍රා, චුල්ල සුභද්‍රා, සුමනා දේවී කියලා දූකුමරියෝ ටිකක්. ඒ අය gedara සිද්ධ වෙන සෑම පින්කමකටම බොහොම උනන්දුවෙන් කඩිසරව මැදිහත් වෙලා සහයෝගය ලබා දෙනවා, උදව් උපකාර කරනවා. හැබැයි මේ කාල කියන පුතා ඒ කිසිම දෙයකට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. ඒ වුණාට රටේ ලෝකෙ මිනිසුන්ගෙන් මේ කාල කියන පුතා ගැන දොසක් නම් කවදාකවත් අනේපිඩු සිටුවරයාට අහන්න ලැබිලා නැහැ. ඒ කියන්නේ රටේ ලෝකේ අයට බොහොම හොඳ පුතෙක්. රටේ ලෝකේ කොයි කවුරුත් අගය කරන, ප්‍රශංසා කරන පුතෙක්. මේ කාල සිටු කුමාරයා හරිම කැමති තමන්ගේ වයසේ තරුණ ළමයි එක්ක නිතර කෙලි දෙලෙන් සෙල්ලම් කරමින් කාලය ගත කරන්න. එහෙම තමයි කාලය ගත කරේ.
දැන් ගෙදර කිසිම යහපත් කටයුත්තකට කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. ඉගෙන කියා ගත්තට ගුණධර්ම වලින් එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙන ක්‍රමවේදය අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරගනිමින් සහයෝගය ලබා දෙමින් ජීවත් වෙන ස්වභාවය මේ සිටු පුතා තුලින් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක දෙමව්පියෝ බුද්ධිමත්ව ඒ දරුවෝ සුමගට ගන්න කටයුතු කළ යුතුයි. මම මතක් කළා මේ ගාථා ධර්මයට අදාළ මේ පසුබිම් කතාව වර්තමානයේ අපේ බොහෝ ගෙවල් වල පවතින තත්ත්වයක්. සමහර වෙලාවට අපිව මුණ ගැහෙන්න එන දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ගැන කතා කරනකොට අනේ හාමුදුරුවනේ වෙලාවකට ගෙදර ඉන්න එපා වෙනවා මේ ළමයිගේ වැඩ හින්දා. අයියලා මල්ලිලා අක්කලා නංගිලා මිනී මරා ගන්නවා. ගෙදරට කවුරු හරි යමුත් එක්ක ආවොත් අපි හරියට අපහසුතාවයට පත් වෙනවා. එළියට ඇවිල්ලා මූණ දීලා කතා කරන්නේ නැහැ. කනවා බොනවා කාමරයේ ඇතුළට රිංග ගන්නවා. 24 පැයේම ඇඳේ ඇලවෙලා ෆෝන් එක අතට අරගෙන ෆෝන් එකේමයි ජීවත් වෙන්නේ. නෑදෑ ගෙදරක යන්න කතා කරොත් කොහොමත් එක්කගෙන යන්න බෑ. ඔයාලා ගිහිල්ලා එන්න මම ගෙදර ඉන්නම් මට ඕවා යන්න එන්න බෑ කියනවා. සමහර වෙලාවට හදිසියකට කඩේකට යවා ගන්න පැනඩෝල් පෙත්තක් ගෙන්න ගන්න. හදිසියකට ගෙදර වැඩක් කරගන්න. කිසිම දෙයකට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. හොඳට කාලා බීලා තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. සමහර වෙලාවට කියනවා එයාගේ කාමරේ ඇතුළට එබිලා බැලුවහම හඩු ගඳයි. ඇඳේ බෙඩ්ෂීට් එක ඇකිලිලා කොට්ට ටික කළු ගැහිලා ලොකු මහත් වෙච්ච නවයෝන් වියේ ඉන්න දුවෙක් පුතෙක් ඒ වගේ කෙනෙක් ටිකක් නාලා දතකට මැදලා පිරිසිදුව පිළිවෙලට වැඩ කරන්න එපාය. මෙයාලා හෙටානිද දිහාට කසාද බැන්දහම රැකියාවකට ගියාම මේ තියෙන හැදියාවන් එක කොහොමද තැනකට ගිහිල්ලා වැඩක් කරන්නේ? එදාට මෙයාලා ලොකු කරදරයකට වැටෙනව නේද? ඒ නිසා අපි කොච්චර කිව්වත් අහන්නේ නැහැ. හැබැයි අපි මෙහෙම කිව්වට අපේ ගෙවල් අහල පහල ගමේ අපේ පවුලේ නෑදෑයෝ කවුරුවත් මෙයා ගැන එහෙම කියන්නේ නැහැ. අපේ පවුලේ නෑදෑයෝ ඔක්කොම මෙයාට ආදරේ. ඒ ඕනෑම කෙනෙක් කතා කරපු සැනින් ඉක්මනින් ගිහිල්ලා ඕනෑම වැඩක් කරලා දෙනවා. ගෙදරට තමයි එහෙම උදව්වක් කරන්නේ නැත්. සමහර වෙලාවට කෙනෙකුට කන්න නැත්නම් තමන්ගේ පර්ස් එකේ තියෙන කීයෙන් හරි කන්න අරන් දෙනවා. අඳින්න නැත්නම් තමන් ඇඳගෙන ඉන්න ඇඳුම හරි දෙනවා. රටේ ලෝකයේ අයට හරීම හොඳ කෙනෙක්. ඒ නිසා රටේ ලෝකයේ අය කොයි කවුරුත් හරියට අගය කරනවා, වර්ණනා කරනවා. හැබැයි මෙයා ගෙදරදී අපිට කිසිම සහයෝගයක් නැහැ. මම මේ වචන ටික කියනකොට අර අනේපිඩු සිටුවරයාගේ හිත තුළ ඇතිවෙච්ච ප්‍රශ්නයයි වර්තමානයේ අපේ අම්මා තාත්තා විඳින ප්‍රශ්නයයි අතර සමානකමක් තියෙනවා කියලා ඔබට හැඟෙනවද? දැන් මේ කාල සිටු පුතත් ඒ විදිහටමනේ ඉගෙන ගන්න දක්ෂයි. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න දක්ෂයි. හැබැයි ගෙදරට කිසිම සහයෝගයක් නැහැ. දැන් මේ
ස්වභාවයේ ගත්තහම ගෙදරට එක ස්වභාවයක්, ගෙදරින් පිට තවත් ස්වභාවයක්. ඒ කියන්නේ දෙබිඩි චරිතයක්නේ. ඒ දෙබිඩි චරිතය හැබෑ ස්වභාවය නෙමෙයිනේ. එතකොට යම් කිසි කෙනෙක් ඒ කෙනා කෙරෙහි පැහැදෙන්නේ, ආවාහ විවාහ කරගන්න නම් තමන්ගේ සහකරුවා සහකාරිය හැටියට තෝරගන්නේ අර එළියට පෙන්නලා තියෙන ප්‍රතිරූපය තුල. ඒකට පැහැදිලා. හැබැයි එළියේ ඒ විදිහට හැසිරුණාට හැබෑවටම තමන්ගේ හැබෑ ජීවිතය තුල එයා එහෙම කෙනෙක් නෙමෙයි. අනිත් අයට තමන්ගේ අයට උදව් උපකාර කරන්නේ නැති, තමන්ගේ අයට පිහිටක් නැති, තමන්ගේ අයගේ දුක වේදනාව ගැන සංවේදී නොවන චරිතයක්. නමුත් ගෙදරින් පිට රඟපාන්නේ වෙනම චරිතයක්. ඒ ගෙදරින් පිට රඟපාන සුදු චරිතයට පැහැදිලා අනේ හරි හොඳයි, හරි ගුණ යහපත්කම් තියෙනවා කියලා රැවටිලා විවාහ ජීවිතයට පත් වෙලා එහෙම කඩාකප්පල් වෙච්ච, දික්කසාද වෙච්ච යුග ජීවිත කොච්චර මේ රටේ තියෙනවද? මේ බණ ටික අහන ඔබටත් ඇතැම් විට මේක අත්දැකීමෙන්ම විඳපු අයත් මේ වෙලාවේ මේ බණ ටික අහනවා ඇති. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම දෙබිඩි චරිතයක් රඟපානවා නම් ඒක මේ මොහොතේ සාර්ථකව කරගෙන ගියාට ඉදිරි අනාගතයේ මුළු ජීවිතේම ලොකු ප්‍රශ්න ගොඩක් බවට, ගැටලු ගොඩක් බවට පත් කරන දවසක් උදා වෙනවා. මේ සමාජයට යොමු වෙලා ටිකක් හොයලා බැලුවොත් මහන්සියක් නොගෙන පහසුවෙන් මේ කියන කාරණාවට අවශ්‍ය කරන නිදර්ශන අනන්තවත් හොයාගන්න පුළුවන්. බුද්ධිමත් කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් පිය කෙනෙක් හැටියට අනේපිඩු සිටුවරයා මේ පුතාගේ ස්වභාවය මේ රටාවට පැවතුනොත් ඒක දරුවගේ අනාගතයට ලොකු හානිකර තත්ත්වයක් කියන එක තේරුම් ගත්තා. එහෙම තේරුම් අරගෙන උපක්‍රමශීලීව මේ පුතා වෙනස් කරන්න මේ පියතුමා පියවර ගන්නවා. මේ කතන්දරය තුල තියෙන කාරණාවන් මගහරවා ගන්නේ නැතුව ඔබේ අවධානයට එකින් එක යොමු කරගන්න. කාල කියන සිටු පුතා අධ්‍යාපනික වශයෙන් දුර්වල කෙනෙක් නෙමෙයි. එයා අධ්‍යාපන ක්‍රියාවලිය තුල බොහොම දක්ෂ කෙනෙක්. වර්තමානයේ අපේ දුව පුතා ගණිතයට, විද්‍යාවට, ඉංග්‍රීසි කියන විෂයන් තුනට ටිකක් 80න් 90න් එහාට ලකුණු ගන්නවා නම් අම්මා තාත්තගේ විග්‍රහය තමයි එයා ඉගෙන ගන්න හරි දක්ෂයි, එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්, හොඳට වැඩ පුළුවන්, එයාට මෙච්චර ලකුණු තියෙනවා. මේ දරුවගේ දුර්වලතා ගොඩක් තියෙන්න පුළුවන්, හදන්න තියෙන. හැබැයි ඒව ගැන සලකන්නේ නෑ. අර ප්‍රධාන විෂයන් ටිකට අම්මා තාත්තා තෘප්තිමත් වෙන විදිහට ලකුණු ගන්නවා නම් එයා මොනවා කරත් එයාගේ අධ්‍යාපන කටයුතු ටික කරනවනේ. එයාගේ අධ්‍යාපන කටයුතු ටික හරියට පිළිවෙලට කරනවනේ. ඒවා අතපසු කරගන්නේ නැහනේ. ඒ නිසා එයාට එයාගේ ස්වභාවයෙන් වැඩ කරගෙන යන්න ඉඩ දෙනවා මිසක් අපි එයාට කරදර කරන්න, එයාගේ රටාව වෙනස් කරන්න හොඳ නෑ කියලා එහෙමත් හිතන දෙමව්පියෝ ඉන්නවා. එහෙම නිසාම ඔබ යම් අවස්ථාවල අනතුරට ලක් වෙනවා. ප්‍රශ්නවලට මුහුණ දෙනවා. නමුත් ඉගෙන ගන්න පුළුවන් වුණාට ගුණධර්ම නැති වුණොත්
මනුෂ්‍යත්වය නැති වුණොත් සමාජයේ පවතින්න නොහැකි කියන එක දැන හඳුනාගත් අනේපිඩු සිටුවරයා තමන්ගේ පුතා වෙනස් කරන්න පියවර ගන්නවා. අපි නිතර මේ ධර්මානුශාසනාවන් තුල මතක් කරලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් අතර පෙන්වා දෙන කාරණාවන් තුනක් තමයි පළවෙනි එක පාපේ නිවාරෙන්ති, දෙවෙනි එක කල්යාණේ නිවේසෙන්ති, තුන්වෙනි එක තමයි සික්ඛං සික්ඛාපෙන්ති. දරුවට පව මොකද්ද පින මොකද්ද? පවට බිය සහිත කෙනෙක් බවට පත් කරන්න, පින ප්‍රිය කරන කෙනෙක් බවට පත් කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. අම්මා තාත්තගේ වගකීම තමයි පවට බිය දරුවෙක් ඇති කරන්න. පිනට කැමැති පින ප්‍රිය කරන ගුණය දරුවන්ගේ හදවත් තුල රෝපණය කරන්න. එහෙම රෝපණය කරපු දරුවන් ශිල්ප ශාස්ත්‍ර වලනුත් ශක්තිමත් කරන්න, පොහොසත් කරන්න කියලා දෙමව්පියන්ට මතක් කරලා තියෙනවා. ඒ බුදු අනුශාසනාවට අනුගතව ක්‍රියා කරමින් අනේපිඩු සිටුතුමා තමන්ගේ පුතා ඉගෙන ගන්න පුළුවන් වුණාට කිසිදු ගුණධර්මයකට නැඹුරු වෙන්නේ නැහැ, පිළිවෙත් පුරන්නේ නැහැ. මේ දම්පැන් කටයුතු වලදී සහයෝගය ලබා දෙන්නේ නැහැ. පින්වතුනි, මේ ඔබේ ගෙදර තියෙන ප්‍රශ්න. අනේ පුතේ පන්සලට දානේ ටික අරගෙන යන්න එන්නකෝ මාත් එක්ක. අනේ මට නම් බෑ ඔය කරන්න. පුතේ දැන් සාමාන්‍ය පෙළ විභාගේ ළඟ එනවා. උසස් පෙළ විභාගේ ළඟ එනවා. ඒ නිසා ඔයාගේ විභාගෙට සෙත්පතලා මම පන්සලේ දින 7ක් බෝධි පූජාවක් තියන්න පටන් ගත්තා. ඔන්න හවසට මුකුත් වැඩ දාගන්න එපා, පන්සලට යන්න ඕන මාත් එක්ක. අපෝ මට නම් බෑ හැමදාම පන්සලට යන්න. අම්මා ඕන එකක් කරගන්න, මම එන්නේ නැහැ. මේ ඔබේ ගෙදර තියෙන ප්‍රශ්න. එතකොට මේ අනේපිඩු සිටුවරයටත් තිබුණේ මේ වගේ ප්‍රශ්නයක්. තමන්ගේ ගෙදර දම්පින්කම් නිතර පැවැත්වෙනවා. හැබැයි නිකමටවත් ඇවිල්ලා ඒවට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ සිටුතුමා කල්පනා කරනවා මේ විදිහට මගේ පුතා හැදුනොත් අපි නැති වෙච්ච දවසක මෙයාලා සමාජයේ අතරමං වෙනවා. මෙයාලට මේ විදිහට ජීවත් වෙන්න ලෙහෙසි නෑ. ඒ නිසා මේ දුර්වලතාවයන් මගහරවන්න ඕන. හරි අපූර්ව විදිහට, බුද්ධිමත් විදිහට කටයුතු කරනවා. පුතාට කතා කරලා අනේපිඩු සිටුතුමා කියනවා, පුතේ ඔයාට සෙල්ලම් කරන්න යාළුවොත් එක්ක විනෝද වෙන්න සල්ලි ඕනනේ. ඔයාට මම මෙච්චර මුදල් ප්‍රමාණයක් දෙනවා. ඔයා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ බලලා එන්න ඕන කියලා. එහෙම පොරොන්දුවක් වුණාට පස්සේ මේ පුතා තාත්තගෙන් මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බුදුහාමුදුරුවෝ බලන්න දෙව්රම් වෙහෙරට යනවා. ඊළඟ දවසේ තාත්තා නැවතත් මේ දරුවට කියනවා, පුතා අද දෙව්රම් වෙහෙරට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දැකලා ආවට මදි. අද ගිහිල්ලා බණ ටිකක් අහලා එන්න ඕන. එහෙම බණ අහලා આવොත් මම පොරොන්දු වෙච්ච ආකාරයටම පුතාට මුදල් දෙනවා. කලින් දවසේ තාත්තා කියපු ආකාරයටම පොරොන්දුව ඉෂ්ට කළා. දෙව්රම් වෙහෙරට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා බුදුහාමුදුරුවෝ දැකලා ආවා. පොරොන්දු වෙච්ච ආකාරයටම
මුදල් ලබා දුන්නා. එහෙනම් මේ පිය සිටුතුමා කියන විදිහට අද ගිහිල්ලා බණ අහලා ආවොත් ඒ විදිහටම පිය සිටුතුමා Tamanට මුදල් ලබා දෙයි කියලා විශ්වාස කරගෙන දෙවෙනි දවසෙත් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යනවා, බණ අහනවා. ඇවිල්ලා පිය සිටුතුමාට කතා කරලා අර පොරොන්දු වෙච්ච මුදල ඉල්ල ගන්නවා. ඊළඟ දවසේ මේ සිටුතුමා කියනවා තමන්ගේ පුතාට, අද නම් පුතේ නිකන් ගිහිල්ලා බණ අහලා ඇවිල්ලා වැඩක් නැහැ. පුතා මොකක් හෝ බණපදයක් ඉගෙනගෙන එන්න ඕනේ. ඒ ඉගෙනගෙන ආපු බණපදේ මට විස්තර කරලා කිව්වහම මම පුතාට මෙච්චර මුදලක් දෙනවා. ඔය ආකාරයට පියවරෙන් පියවර මේ පිය සිටුතුමා අර ගුණධර්මවලට නැඹුරු නොවී හිටපු තමන්ගේ පුතා උපක්‍රමශීලීව ගුණධර්ම කෙරෙහි නතු කරපු ආකාරය පින්වතුනි හිතට ගන්න. ඉතින් මේ කාල සිටු කුමාරයා පියතුමාගේ ඉල්ලීම පරිදි ගිහිල්ලා බණ අහලා බණ පදයක් ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා. කොච්චර මතක තියාගන්න උත්සාහ කළත් ඊළඟ කාරණාව හිතට ගන්නකොට කලින් කාරණාව අමතක වෙනවා. නමුත් අවසානයේදී එක බණපදයක් හොඳට මතකේ රඳව ගන්නවා. ඒ අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මය අවබෝධ කරගෙන මේ පුතා සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් මේ කාරණාව ඔය විදිහටම අපේ ගෙවල් වල වර්තමානයේ තියෙනවානේ. ශිෂ්‍යත්වය පාස් වුණොත් එහෙම අම්මා තාත්තා මට මොනවද දෙන්නේ? සමහර වෙලාවට අම්මා තාත්තා විසින්ම දරුවට පොරොන්දු දෙනවා, ඔයා හොඳට පාඩම් කරලා ශිෂ්‍යත්වේ පාස් කරොත් අපි ඔයාට මේ දේ අරන් දෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසේ පසු වෙන අපේ දුවල පුතාලා මට සාමාන්‍ය පෙළ විභාගේ පාස් වුණොත් ඒ 9ක් ගත්තොත් මට යතුරු පැදියක් මෝටර් සයිකලයක් අරන් දෙන්න ඕනේ. සමහර විට ඊට වැඩි දේවල් වෙන්න පුළුවන්. සමහර අය ජංගම දුරකථනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටැබ් එකක්, ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. මේ වගේ කොන්දේසි මත පොරොන්දු මතයි දෙමව්පියෝ අද දරුවන්ව ඒ ඉලක්කවලට හැඩගස්සන්නේ. ඇත්තට මේ පොරොන්දු වෙච්ච ආකාරයට සමහර වෙලාවට අපි එයාට පොරොන්දු වුණා සාමාන්‍ය පෙළ විභාගෙන් පාස් වුණොත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා. ඉතින් විභාගේ පාස් වෙච්ච දවසේ ඉඳන් එයා අපිට වද දුන්නා, කරදර කරා ෆෝන් එකක් අරන් දෙන්න කියලා. බැරිම තැන බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා අරන් දුන්නා. එහෙම නේද ඔබ කළේ? අද ඔබ අඬන්නේ, අද ඔබ සියදිවි හානි කරගන්න තරමටම ජීවිතයේ වේදනාවට පත් වෙලා තියෙන්නේ ඒ පොරොන්දුව කඩ නොකර ඉෂ්ට කරපු නිසා නොවේද කියලා දැන් බලන්නකෝ. නුසුදුසු සම්බන්ධවලට ඔබේ දුව පැටලිලා තියෙන්නේ. මත්ද්‍රව්‍ය වලට ඔබේ පුතා නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නුසුදුසු පොරොන්දුත් එක්ක දරුවොත් එක්ක කටයුතු සිද්ධ කරපු නිසා නොවේද? ඒ වේදනාව නොවේද ඔබේ ගේ ඇතුලේ අද ඔබ අස්වැසිල්ලක් නැත්තේ? කෑම ටිකක් කන්න බෑ තියෙන ප්‍රශ්නත් එක්ක. නින්දට ගියාට ඇහැපිය වෙන්නේ නැහැ. හිතට අස්වැසිල්ලක් නැහැ. එතකොට දැන් ඔබ කල්පනා කරන්න ඕන මේ අනේපිඩු සිටුවරයා අර මුදල් දීලා යම් යම් දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පෙළඹුණේ නැහැ. අද සමහර වෙලාවට දරුවෝ හැඩගැහිලා තියෙනවා අම්මට කඩේට ගිහිලා පොල් ගෙඩියක් ගෙනත් දෙනවා නම්
ඒකටත් මොකක් හෝ අල්ලසක් දෙන්න ඕන. අඩුම තරමේ චොකලට් එකක්වත් කන්න කීයක් හරි මුදලක් දෙන්න ඕන. දරුවන්ට මේ එහෙම සුන්දර දෙයකට ඉඩ දෙන්න එපා කියන එක නෙමෙයි. ඊට වැඩිය මේ ගැඹුරු ජීවිතය, මේ ජීවිතයේ තියෙන ගැඹුර දරුවන්ට දැනෙන ආකාරයටයි දරුවන්ට මඟ පෙන්වන්න ඕන. බලන්නකෝ අනේපිඩු සිටුතුමා තමන්ගේ පුතා යොමු කරන්නේ කොතෙන්ටද? ධර්ම මාර්ගයට. ඒ හරි මාර්ගයට යොමු වෙච්ච නිසා සෝවාන් ඵලයට පත්වෙච්ච සිටු කුමාරයා බොහොම සතුටින් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන ධනට වඩිනවා සිටුමාලිගාවට. එහෙම සිටුමාලිගාවට වැඩිය වෙලාවේදී බුදුහාමුදුරුවෝ ඉදිරියේම මේ පුතාට තාත්තා පොරොන්දු වෙච්ච මුදල දෙන්න උත්සාහ කරනවා. පුතේ, මං ඔයාට පොරොන්දු වෙච්ච ආකාරයට අර මසුරන් 10 ඔයාට මේ දෙන්නේ, මේක ලබා ගන්න කියලා. ඒ වෙලාවේදී මේ පුතාට ලැජ්ජාවක් ඇති වෙනවා. මේ තරම් වටිනා ධර්මයක් අවබෝධ කරගන්න මම යොමුුනේ කුලියටද, තාත්තගෙන් මුදල් ලබාගෙනද කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තොත් ඇතිවෙන තත්ත්වය, ඒ නිසා ඇතිවෙන ලැජ්ජාව නිසා මේ පුතා අපහසුතාවයට පත් වුණා. හැබැයි ඔබ ලබා දෙන ඉලක්කත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ඔබ ලබා දෙන ඉලක්කත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ඔබේ දරුවට ඔබේ අගහිගකම් ටික තේරෙන්නේ නැහැ. ගෙදර ඇතැම් විට මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ගෙවල් කුලී ගොඩ ගැහිලා, ණයවාරික ගොඩ ගැහිලා, අම්මගේ තාත්තගේ මාසික බෙහෙත් ටික ගන්න මුදල් නැහැ. ඒ මොන ප්‍රශ්නේ තිබුණත් දරුවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඕන. දරුවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඕන. ඒ මොන ප්‍රශ්න තිබුණත් දරුවට ගේම් එක ගහන්න ඩේටා කාඩ් එක අරන් දෙන්න ඕන. ඒක අරන් දුන්නේ නැත්නම් ගෙදර අම්මට තාත්තට විසුමක් නැහැ. මේ රටාව හැඩගස්වාගෙන තියෙන්නේ කවුද? පින්වතුනි, ඔබමයි. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය පින්වතුනි, මේ නොදරුවොත් එක්ක ජීවිතයේ ගත කරනකොට හොඳ අවබෝධයෙන් දුරදිග බලලා කටයුතු කරලා දරුවන්ව හසුරුවන්න, දරුවන්ට ජීවිතයේ ඉලක්ක ලබා දෙන්න ඔබ කටයුතු නොකළොත් ඔබට හැමදාම හැඬූ කඳුලින් තමයි කල් ගෙවන්න සිද්ධ වෙන්නේ. එනිසායි මම මතක් කළේ වර්තමාන සමාජයේ ගෙවල් 50ක් ගත්තොත් මේ කියපු තත්ත්වය අඩුම තරමේ 20කවත් නියත වශයෙන්ම පවතිනවා. ඒ තරමටම මේ පවුල තුල මේ කියපු අර්බුදේ මතුවලා තියෙනවා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම දෙමව්පියන් දරුවන්ගේ ඉල්ලීම් වලට වග විභාගයක් නැතුව ඒ අයගේ වැඩ කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය නිසා ඒවා ලබා දෙන්න යොමු වීමයි. ඒක නිසා දරුවා යහපත් වෙලා නැහැ. මං සරල උදාහරණයක් මතක් කරන්නම්. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණාට පස්සේ ඔබ පොරොන්දු වෙච්ච ආකාරයට ඔබේ දුවට පුතාට ඔබ ජංගම දුරකථනයක් අරන් දුන්නා නම්, උසස් පෙළෙන් පස්සේ ජංගම දුරකථනයක් අරන් දුන්නා නම්, අද ඔබේ පුතා දුව ඉන්න තැන ඔබ තෘප්තිමත් වෙනවද?
අද ඔබට ඒ කරපු කාරණාව පිළිබඳව ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම පිළිබඳව තෘප්තියක් තියනවාද? බොහෝ විට ඔබ තැවි තැවි වේදනාවෙන් හැඬු කඳුලින් ගත කරනවා. එහෙනම් මෙන්න මේ කාරණයේ තේරුම් අරගෙන හැම වෙලාවෙම ಗುಣධර්ම වලට නැඹුරු කරන්න, ಗುಣධර්ම වලට යොමු වෙන ආකාරයේ වටපිටාව පරිසරය නිර්මාණය කරන්න. හරයක් නැති නිස්ඵල දේවල්, නිස්ප්‍රයෝජන දේවල්ම දරුවෝ ඉල්ලනකොට ඒවාටම අගයක් දෙමින්, ඒවාටම වටිනාකමක් දෙමින් ඔබත් ඒ අවශ්‍යතාවයන් දෙමව්පියන් හැටියට ඉෂ්ට සිද්ධ කරනවා නම් ලොකු වෙන්න ඒ අය ජීවිතේ වටිනා දේවල්, වැදගත් දේවල්, හරවත් දේවල් කියලා ගුලි කරගන්නේ, තුරුළු කරගන්නේ, ලං කරගන්නේ නිස්ඵල නොවැදගත් හරයක් නැති දේවල්. ඒ නිසා හැම වෙලාවෙම හරයක් සහිත දේවල්ම ලං කරන්න ඕන. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්විති රජකම ලබා ගන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකේ ගමන් කරන්න, උප්පත්තිය ලබන්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒ හැම දෙයක්ම නැවත නැවත දුකට, වේදනාවට හෙළන දේවල්. නැවත නැවත ජීවිතය දුක්ඛිත කරන දේවල්. යථාර්ථයේ දකින පුජ්‍යලයා මේ සංස්කාරයෝ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා යථාර්ථ වශයෙන් තේරුම් ගත්ත පුජ්‍යලයා රජකම් කරන්න උත්සුක වන්නේ නැහැ. දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරන්න උත්සුක වන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම කෙලෙස් ප්‍රහීන කරලා රාග, ద్వේෂ, මෝහ කියන මේ සිත තුල පවතින ඝන කෙලෙස් මලකඩ ටිකින් ටික තුනී කරලා ඉවත් කරලා පාරිසුද්ධත්වයට පත් වෙලා කෙලවර දකින්නයි උත්සාහවත් වෙන්නේ. එනිසා යමෙක් අර කියපු නිස්ඵල දේවල් ජීවිතයට ලං කර ගන්නවාට වඩා මැරෙන්න ඉස්සෙල්ලා සෝවාන් ඵලයටවත් පත් වෙන්න වෙරවීරිය දරනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි කියලයි තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ. ආදරණීය පින්වතුනි, අපේ සිස්සතන් තුල තියෙන ලොකු ප්‍රාර්ථනාවක් මැරෙන්න ඉස්සෙල්ලා සෝවාන් ඵලයටවත් පත් වෙන්න ඕන කියලා මේ කියපු ආකාරයට ඒකේ වටිනාකම දන්න නිසා. නමුත් ඒක මානසික රෝගයක් බවට පත් කරගන්න එපා. ඒක මානසික ආතතියක් බවට පත් කරගන්න එපා. ඔබ හරි විදිහට සීලයෙහි පිහිටලා, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා සම්‍යක් ප්‍රතිපදාවේ ගමන් කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පෙන්වා දෙන ඒ යහපත් ජීවන චර්යාවේ නිරත වෙන්න. සැහැල්ලුවෙන් ගමන් කරන්න. අනේ මැරෙන්න ඉස්සෙල්ලා සෝවාන් ඵලයටවත් පත් වෙන්න ඕන කියන විලාපය, ඒ මානසික ආතතිය ඇති කරගෙන මානසික රෝගියෙක් බවට පත් වෙන්නේ නැතුව ප්‍රසන්න මනසකින්, සැහැල්ලු මනසකින් මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ ගමන් කරන්න. ඒ මග ඔබේ දරු පැටවුනොත් හසුරුවාගෙන යන්න හැකි හැම විටකම බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා ශර්මිලා, නිශාන්ත, සුනන්දා, උපුල්, සුධර්මා, හෙන්රි, සුසන්තා, කාන්ත, අනූෂා, සේනසිංහ,
ඇතුළු පවුලේ ඥාති පින්වතුන් විසින් බලාපොරොත්තු වෙනවා අංක 281 ඉහළ කරගහමුණ කඩවත ලිපිනේ පදිංචිව සිටි එච්.කේ. ඥානවතී මාතාව 2019 12 වන මාස 26 වන දින මියගිය අතර ඇයගේ 82 වන ජන්මදිනය 2021 8 වෙනි මාස 26 වන දිනට යෙදී ඇති නිසා එතුමියට පින් අනුමෝදන් කිරීමටත් උපදීස් මනම්පේරි පියාමීට වසර 23කට පෙර 1998 3වෙනි මාස 17 වන දින මිය ගොස් ඇත. එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමටත් මව සහ පියාට ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනය පෙරදරි කරගෙන මෙම පුණ්‍ය කර්මය සඳහා දායකත්වයේ දරනවා. ඒ අතර බලාපොරොත්තු වෙනවා පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වීම සහ අනෙකුත් රැකී ආරක්ෂා දියුණු වීම, විවාහ අපේක්ෂා ඉටු වීම ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන නමින් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන අද net fm ධර්ම දක්ෂිනාවෙහි දායකත්වයේ අරගෙන කටයුතු කරන්නට යෙදුණා. එලෙස දායකත්වයේ දරමින් මේ උතුම් ධර්මානුශාසනාව සඳහා කටයුතු කරලා ඔබ රැස් කර ගන්නට යෙදුන ධර්ම දානමය පුණ්‍ය ධර්මයේ ශක්තියෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණබල මහිමයෙන් මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබ හැමදෙනාටම ඔබේ පවුල්වල ඥාති දූදරු සහෝදර සහෝදරියන් ඒ සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වතුන් හැම දෙනාටමත් ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය සැලසේවා. ජීවිතවලට පවතිනා වූ යම් කිසි ආකාරයක අපල උපද්‍රව, කරදර කම්කටොළු රෝග උපද්‍රව වෙත්නම් ඒවා දුරින්ම දුරු වේවා, සියලු දෙනාම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේ ප්‍රාර්ථනා කරගෙන මේ සිදු කරගත් උතුම් පින්කම දායකත්වයේ දරපු පින්වතුන්ගේ නමින් මිය පරලෝකීය ආදරණීය දෙමව්පියන් ඇතුළු ඒ නම් සඳහන් කළ සියලු ඥාතීන් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය ගිය හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනා සසර සුවපත් භාවය අත්පත් කර ගනිත්වා. දෙවියෝත් පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කර ගනීවා. ඔබට ආරක්ෂාව සෙත සලසත්වා. අපි හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම තෙරුවන් සරණයි.